බුද්ධෝත්පාද ක්ෂණය මිෂණය. කයට වයසක් තිබුණට හිතට වයසක් නැහැ. ඔබගේ දැන් වයස කීයද? ඔබට අවුරුදු 25ද? අවුරුදු 65ද? හැම මොහොතෙම ඔබගේ වයස ඒකමද? ඊයේ හිතේ තිබුණු කයමයි අදත් හිතේ තියෙන්නේ. ඒ වයසක් නෑ. වෙලාව වයස ඔක්කොම තියෙන්නේ. හිතේ. හිතට වයසක් නෑ. මේ මොහොත පමණයි. ඒ කියන්නේ උපතක් මරණයක් නෙවෙයි. මේ මොහොත සදාතනිකයි. මැරෙන්නේ නෑ. හැම මොහොතේදීම මායාවේ සත්‍ය හිතට පෙන්වීමයි මාර්ගය. ආර්යවරු රකින්න සීලය ස්කන්ධයේ උදේ දැකී මායාවේ සත්‍ය දැකීමමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර ඇහැ කන නාසය දිව කය මනස කියන ඒ ආයතන 6 ඝනත්වයෙන් තියෙන හයක් නොවේ. ඇස කන දිව නාසය කය මන කියන මේ ආයතනමයි. ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. ඒ ස්කන්ධ ඒ කය අපි ඇහැ කියලා හැදුනොත් නේ අපිට රූපයක් පේන්නේ. ආයතනයක් හැදුනොත් තමයි හටගත්තොත් තමයි අපිට සාධ්‍යයක් ඇහෙන්නේ. ආයතනයක් හටගෙනවා කියන්නේ ඇස කියන්නේ. එතකොට ඇහැ මේ මොහොතේම හටගන්නේ. මේ මොහොතේමයි. මේ ෂණේමයි. හටගෙන නිරුද්ධ වෙනවා. ඇහැ හැදුනා කියන්නේ තින සංගති පස්ස. චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඥාන. රූපයත් ඇසේ චක්කුංච පටිච්ච රූපේච රූපයත් ඇසේ විඥානයත් දැනීමත් වර්ණයට ප්‍රසාදවත් වීම කිව්වත් නෙවෙයි. ඒ ස්පර්ශයක් හට ගන්නවා. ඒ ස්පර්ශය නිසා විඳීම් හැදෙනින් දැන ගැනීම නිසා දෙයක් හමු වෙනවා. දෙයක් හමු වෙනවා නම් එතන ඇස හදාගෙනයි බලලා තියෙන්නේ. ඇස හැදුනොත් තමයි දෙයක් හටගන්නේ. බාහිර ආලෝකයක් නැත්තම් ඔබට පුළුවන් ද දෙයක් දිහා බලන්න? ඔබට දෙයක් හමු වෙනවද? ඔබට රූපයක් හමු වෙනවද? ඔබට පාටක් හමු වෙනවද? බාහිර ආලෝකයක් තියෙන්න ඕනේ. ආලෝකයට ප්‍රසාදවත් වෙන්නේ චක්කු ප්‍රාසාදේ. ඒක නිසා චක්කුංච පටිච්ච රූපේච. ඒ නිසා බාහිර ආලෝකයට ප්‍රසාදයක් වීම නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ නිසා මනෝ විඥානය දැන ගැනීමක් හට ගන්නවා. එතන මේට අපි කියන ඇස කියලා ආයතනය හට ගන්නවා. ස්කන්ධානම් ප්‍රතිභාවෝ ආයතනම් පටිලාභෝ. ස්කන්ධය නිසා ආයතනයක් හැදෙන්නේ. අයමුච්ච ಜಾති. ඒ නිසාම ಜಾතියක් හැදෙන්නේ. ස්කන්ධයේ විඳීම් හැදෙනින් දැන ගැනීම නිසායි අපිට දෙයක් හමු වෙන්නේ. අපිට ආලෝකයට එන හැඩතලයක්. ඒ හැඩතලය තමයි ප්‍රසාද වෙන්නේ. මනෝ විඥාණයට. ස්පර්ශයක් ඇති වෙන්නේ. ඒ ආලෝකයට ඒ චක්කු විඥානේ ප්‍රසාදවත් වෙන්නේ. ඒ රූපේ චක්කු විඥානේ. මේ ආයතනේ හට ගන්නවා. ඇස කියන ආයතනේ. ඒ හේතු වෙනවා මනෝ විඥානේ දෙයක් හට ගන්න. හැබැයි විඳීම් හැදෙනින් දැන ගැනීම නැතුව ඒක වෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර නැතුව ස්කන්ධේ නැතුව දැන ගැනීමක් වෙන්නේ නැහැ. එන ඇස කියන තැන ඒ පෙනීම කියන තැන එන්න ආලෝකයක් තියෙන්න ඕනේ. ද්විත්වයක් තියෙන්න ඕනේ. ඒ පැත්තෙන් ආලෝකයකුත් මේ පැත්තකින් ප්‍රසාදයකුත් තියෙන්න ඕනේ. දැනීමක් තියෙන්න ඕනේ. ඒ නිසාම විඥානයක් එන්නේ. හැබැයි ඒකට සංඥාවක් තියෙනවා. ඒ නිසාම දැන ගැනීමක් එන්නේ. සංඥාවක් නිසායි විඥානයක් තියෙන්නේ. මේ කොහොම කතා කරත් එකම පරයය. හැබැයි ඇස මේ මොහොතේමයි හටගන්නේ. මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා.
අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් මේ කියන කාරණාව දිහා බලුවම ඔබ ආයතනයක් කියන්නේ දෙයක් කෙරෙන තැන. ඇස කියන්නේ රූපයක් හැදෙන තැන. කන කියන්නේ ශබ්දයක් හැදෙන තැන. එතකොට රස, ගන්ධ, පහස, සිතුවිලි. මේ ආයතන හයම ආයතන හයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ආයතන හය එකකට එකක් සම්බන්ධයක් නැහැ. ඇහැට බෑ ශබ්ද අහන්න. කනට බෑ රූප බලන්න. මේ විදිහට අනිත් ඒවාත් එහෙමයි. හැබැයි එක මොහොතකට ක්‍රියාත්මක වෙන්නේ එක ආයතනයයි. එක මොහොතකදී මේ ක්‍රියාවලිය තුළ එකයි ඉවර වෙන්නේ. එක නිමිත්තයි හටගන්නේ. එක සිතක් පහළ වෙනවා කියන්නේ එක ආයතනයයි පහළ වෙන්නේ. ආයතන හයම එකවර පහළ වෙන්නේ නැහැ. මේක ඊටාම වේගවත් ක්‍රියාවලියක්. ඒක නිසා අපිට දැනෙන්නේ හයම එකවර පහළ වෙනවා වගේ. ඒක නිසා අද අපිට පේනවා, පේන දේ අපිට ඇහෙනවා, ඇහෙන දේ අපිට අල්ලන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් නැහැ. අපිට පේන දේ අල්ලන්න බෑ. අල්ලන දේ පේන්නේ නැහැ. ශබ්දේ ඇහෙන දේ අල්ලන්න බෑ. ඇහෙන දේ පේන්නේ නැහැ. මෙන්න මේ වගේ එකකට එකක් සම්බන්ධයක් නැහැ. වාහනේ කැලි ටික ගැලවුවාම අර ටයර් එක වීදුරුව මේ විදිහට එකිනෙක ගලවලා ගත්තා එතන වාහනයක් නැහැ. එතන තියෙන අවයව ටික. මේ වගේ මිනිස්යාගේ කැලි ටික සේරම ගැලවුවාම මේ මිනිස්යා තුළ ඇත්තරම ආත්මයක් කියලා එකක් නැහැ. කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. මේක සංකතයක් හදාගත්ත දෙයක්. මම කියන සිතුවිල්ලත් හදාගත්ත එකක් හැදුණු දෙයක්. මේ හැදිලා තියෙන මේ ආයතන ටික එකතු වෙලයි. ඒකයි ස්කන්ධානම් පාති භව ආතනනම් පරිලාභු අයං උච්චේ ජාති කියන්නේ. ඒ ජාතියක් හට ගැනීම. බාහිර හටගන්න හැම දෙයක්ම ජාතියක්ම තමයි. හැබැයි මේ ජාතියක් හට ගන්නවා කියන්නේ භවයක් හට ගන්නවා කියන එකයි. ඒකයි භවය කියන්නේ. දෙයක් හටගත්තා කියන එකයි. භවයක් නම් දෙයක් නම් ඒ දේ උපතක් තියෙනවා, හට ගැනීමක් තියෙනවා. සමුදේ තියෙනවා. ඒ වගේම අත්ගමයක් තේනම් තියෙනවා. නැතිවීමකුත් තියෙනවා. අපිට සමුදේ පේනවා. අපිට අත්ගමේ පේන්නේ නැහැ. ඒක නිසා අපිට හට ගැනීමයි හැම එකෙම පේන්නේ. ඒක නිසා අපිට හැමදේම තියෙන හැඟීමක් වෙනවා. අනේ තියෙන හැඟීමමයි මමත්වයේ මාන්නය ආත්මය කියන එක හදන්නේ. මේක දෘෂ්ටියක්. සිතුවිල්ලක්, මායාවක්. මේක සත්‍යයක් නෙමෙයි. මෙන්න මේ පරම සත්‍ය අවබෝධ කර ගැනීම පහසු නෑ. හැබැයි මේ පරම සත්‍ය තමයි දර්ශන සමාපත්තිය තුළ තියෙන්නේ. සත්‍ය ඥානය කියන්නේ මෙන්න මේ පරම සත්‍යයි. මේ අවබෝධ කරගත්ත කෙනාට මේ ලෝකේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. දෙයක් කියලා දෙයක්වත් නෑ. සියල්ල මායාවක් විතරයි. මේ තියෙන්නේ මිනිසුන් විසින්ම සිතුවිලි මවාගෙන සිතුවිලි වල පළපදියම් වීමක්. සිතුවිලි වලින් මවාගත්ත ලෝකික සිහින ලෝකික ජීවත් වෙනවා. ඔබ දකිනවා ඔබ එක එක නාට්‍ය වර්ග දකිනවා. ෆිල්ම් වර්ග දකිනවා. ඔබ තරුණයෙක් හරි නවකයෙක් හරි මේ නූතන යුගයේ යම්කිසි විවිධාකාර වූ ෆිල්ම් පෙන්නනවා. චිත්‍රපට පෙන්නනවා. බුදුන් වහන්සේගේ කාලේ තිබුණා චලන චිත්‍ර කියලා. මෙන්න මේ වගේ තෙරසන්නයි තෙරසන්නයි හම්දුනේ. ඔව් ඇහෙනවා අපේ හම්දුනේ තෙරසන්නයි. තෙරසන්නයි හම්දුනේ ඇහෙනවා. ඉතින් අපි කතා කරගෙන ආපු පරයයට පොඩ්ඩක්. මේ අපි කතා කරපු කාරණේ දිහා බැලුවහම අපි එක්ෂණිකව මේ සිත හටගෙන නිරුද්ධ වෙන ආකාරය කතා කරේ. අපි මේ මොහොතේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන හැටි කතා කරේ. ඒ බුද්ධ ක්ෂණේ මේ මොහොතමයි. ඒ බුද්ධෝත්පාද ක්ෂණේ මේ ක්ෂණයයි. මේ මොහොතේ
මේ සිතුවිලි වලින් මිදුණු තැන මොහොතට අවදි වීම කියන තැන අප නුවණින් දැකිය යුතුයි. අපිට මේ හැදෙන සිත ඇත්තටම මායාවක්. ඒ සත්‍යයක් නෙවෙයි. මේ මොහොතේම හටගන්නේ. මේ මොහොතේම නිරුද්ධ වෙනවා. මේ කාරණේ ඊටම වැදගත්. මේ ක්ෂණයක් පාසා අපි ලෝකයක් හදාගෙන ඒ ලෝකේ විඳකට. මේ හැම ක්ෂණයකදීම අපි එක් ක්ෂණිකවම ලෝකයක් හදා ගන්නවා. අපිට එක් ක්ෂණිකවම ලෝකයක් මැවෙනවා. ඊගාව මොහොතේ ඒ ක්ෂණයම ඒ ලෝකෙ බිඳ වැටෙනවා. නැවත නවච ලෝකයක් හැදෙනවා. මැවෙනවා. නැවත ඒ ක්ෂණයම බිඳ වැටෙනවා. අපි ඇස් අරනකොට මේ ලෝකයක්. අපි ඇස් වහනකොට ඒ ලෝකේ නැහැ. නැවත අපි ඇස් අරනකොට ආයි ලෝකයක්. නැවත ඇස් වහනකොට ඒ ලෝකේ නැහැ. හරියට මේ මැරලා ඉපදෙනවා වගේ. අපි මේ ඇස් අරිනවා. අපිට මේ ඇස් වැහෙනවා. හරියට මේක ඉපදිලා මැරෙනවා. ඔබට එහෙම දැනෙන්නේ නැහැ. දැනෙනවා. ඒක තමයි සත්‍ය. ඒක තමයි සත්‍ය ස්වභාවය ලෝකේ. ඔබ හිතන්නේ මේ ගෙවන හැම මොහොතකදීම මේ විදිහටම ලෝකේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඔබට ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද ලෝකයක්. ඒ ෂණේම හටගත්තා. ඒ ෂණේ මිතුරු නැතුව නිරුද්ධ වුණා. පවතින ලෝකයක් නෑ. ලෝකේ ඇති වෙලා නැති වෙන්න. පවතිනක් නෙවෙයි. මොහොතක් පාසා ක්ෂණයක් පාසා මෙන්න මේ ස්වභාවයට අපි මුණ දෙනවා. අපි හිතනවා මේ ලෝකේ තියෙනවා කියලා. නමුත් බලන්න මේකේ වේගවත් භාවය. බොහොම වේගයෙන් අර රූප පේලි ගලනවා වගේ අපිට මේ ලෝකේ ඇදි බිනි යනවා. නමුත් මේ ලෝකේ බිඳ වැටෙන එක අපිට පේන්නේ. අපි ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම තියෙන ලෝකෙකුත් නැහැ. පවතින ලෝකයක් නැහැ. නමුත් මේ තියෙන සංඥා එක උපද්ද සංඥා එක නිරුද්ධ. මේ එක් සංඥාවක් ඉපදිලා එක් සංඥාවක් නිරුද්ධ වෙනවා. උපදින සංඥාව නෙමෙයි නිරුද්ධ වෙන්නේ. හට ගන්නව සංඥාව නෙමෙයි ආයි නිරුද්ධ වෙන්නේ. වෙන මේ වගේ මේ සංඥාව තුළ ලොකු කතාවක් තියෙනවා. සික්ඛා උපද්ද සංඥා එක උපද්ද සංඥා එක නිරුද්ධ. පොට්ටපාද සූත්‍රය තුළ මෙන්න මෙහෙම පැහැදිලි කිරීම තියෙනවා. දීර්ඝව පැහැදිලි කරනවා. මේ සංඥාව මේ ඇති වෙන්නේ එක් සංඥාවක් නිරුද්ධ වෙන්නේ තව සංඥාවක්. මේ හැම කාරණයක්ම මේ ධර්ම අවබෝධ කරගන්න කෙනෙකුට ඊටම වැදගත් වෙනවා. ඇත්තටම අපි අර චිත්‍රපටයක දකින ඒ රූප රාමු වල අපි කතා කරා බුදුන් වහන්සේගේ ඒ බුදු සමය තුල චලන චිත්‍ර කියලා ඒ විදිහම දැන් අපි බලන මේ චිත්‍රපටි වගේම දෙයක් ගැන කතා වෙනවා ධර්මයේ තුල. ඒත් තියෙනවා මේ වගේම රූප රාමු ඇති වෙන බිඳවැටෙන කතාව. ඒකෙත් මායාවක්. අපි සිතේ හදාගන්න චිත්‍රපටිය. බුදුන් වහන්සේ එතන පැහැදිලි කරනවා. අතරම බාහිර නෙමෙයි. අපේ හිතේ චිත්‍රපටියක් වෙන්නේ. බාහිර තියෙන හැඩතලයක් රූප ටිකක්. අපි හිතින් හිතා ගන්නවා එතන කෙනෙක් ඉන්නවා. අන්න කෙනෙක් මැරෙනවා. අන්න කෙනෙක් උපදිනවා. අපි හිතින් හදා ගන්නවා චිත්‍රපටියක් ෆිල්ම් එකක්. අනේ ආ හොඳ කෙනෙක්. අපරාධයා මැරෙනවා. පව් නේද? අපිට දුකයි. අතන එතන කෙනෙක් මැරිලාද? නෑ. ඒකේ චිත්‍රපටියක්. ඒකේ තියෙන චිත්‍ර ටික. චිත්‍රයක කොහෙන්ද කෙනෙක්? සමහරට අපිට පේනවා යකඩයක් අරගෙන තලනවා. ගල් කඩනවා. චිත්‍රයක කොහෙන්ද ගල්? එහෙම දෙයක් නැහැ. සමහරවිට අපිට පේන්නේ මේ විශාල නැව් යන බෝධේ. මේ චිත්‍රයක් තියෙන්නේ ලොකු නැවක් පෙරලෙනවා. අර ටයිටැනික් නැව කියලා කියන්නේ. විශාල පිරිසක් මැරෙනවා. අනේ මේ මිනිස්සු දඟලන. මේ මෙහෙම අපේ හිත ඇතුලේ අපේ මැවෙන්නේ සිතුවිලි ලෝකයක්. සිතුවිලි කතාවක්. ඒ සිතුවිලි වල පුජ්‍යලයෝ ඉන්නවා. නැව් තියෙනවා. මැරෙනවා.
දැන් අපි ඒවෙන් අපි කතාවක් හදාගෙන අපි අන්න සිතක් හදාගෙන අපි ඇත්තටම චිත්‍රපටිය එළියේ නෙමෙයි තිබිලා තියෙන්නේ. චිත්‍රපටිය අපි හදාගෙන බලන්නේ. ඒක තමයි පරම සත්‍යය. අපි හදාගෙන බලන්නේ චිත්‍රපටිය. ඒ විඥාන මායාවේ මවුන් කරුවාගේ කටයුත්තයි. ඇත්තටම මේ වගේ තමයි අපි ඇත්ත ලෝකෙ. එළියේ නෙමෙයි තියෙන්නේ. අපි හිතේ හදාගෙන ඉන්නේ. අපි හිතින් මවාගෙන ඉන්නේ. මට මෙහෙම වුණා. ඒකේ වෙච්ච එක හොඳ නැහැ. යා හොඳ නැහැ. අරයා හොඳයි. මේක දැන් මෙහෙමයි. මේ ඔක්කොම අපි මවාගත්ත දේවල්. අපි ජීවත් වෙන දේවල්. අපි හිත ඇතුලේ හදාගෙන ඉන්නේ. අපි අපේ කියන දේවල් අපි මරණකම් විතරයි අපේ වෙන්නේ. අපි මිය ගියාට පස්සේ අපේ දේවල් නෙමෙයි. දැන් ඔබ හිතනවා දැන් ඔතන සම්මුතිය තුළ අපි කතා කරන්නේ. සම්මුතිය ඇති දේ පැහැදිලි කළ හැක්කේ සම්මුතියෙන්ම පමණයි. ඇත්තට මේ ලෝකෝත්තර භූමිය තුළ මේ සම්මුතිය තුළ කිසිම දෙයක් ඉඩක් නැහැ. සියල්ලම ශුන්‍යයි. නමුත් ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර භූමියේ ඉන්න කෙනෙක්ට ලෝකෝත්තර භූමිය ගැන වැටහුණාට අපි මේ දැන් මේ ධර්මයේ අපි යම් කිසි දෙයක් පණිවිඩයක් දෙන්නේ එතනට ආපු නැති කෙනෙකුටයි. එතකොට ඔහු ඉන්නේ අර පුහුදුන් මනසේ. පුහුදුන් මනසේ ස්වභාවය පෙන්විය හැකි වන්නේ පුහුදුන් මනසේ ස්වභාවය තුලින්මයි. ඒක නිසා මේ එතනින් මෙතනට යන හරියට පාලමක් බඳිනවා වගේ. ලෞකික භූමියෙන් ලෝකෝත්තර භූමියට පාලමක් බඳිනවා වගේ. මේ ටික පෙන්වන එක. ලෞකික තුලේ ඉන්න කෙනාට ලෝකෝත්තර භූමියට යන ඒ පඩි පෙළ පෙන්නනවා. මේ ධර්මයේ තුල ඒක සිද්ධ වෙනවා නේද මේ කරන කටයුත්ත තුළ. එතකොට ඔබට තේරෙනවා මේ පඩිය නැගින්න පුළුවන් මේ පඩිය නැගිනවා දැන් ඔබ ටිකෙන් ටික ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වෙනවා. එතකොට මේ සිත තුලයි චිත්‍රපටිය හැදෙන්න චිත්‍රපටිය බලන්නේ හිතින් හදාගෙන කියලා කියනකොට ඔබ හිතින් හදාගෙන බලන චිත්‍රපටියකට ඔබට යථාර්ථය පේනවනම් පරම සත්‍ය ඔබට පේනවනම් ඒ සත්‍ය ඥානය ඔබට තියෙනවා. එතකොට ඔබ ඉන්නේ ලෝකෝත්තර භූමියේ. ඒ දර්ශනය ඔබට තියෙනවා නම් ඔබ ලෝකෝත්තර භූමියේ ස්වභාවයටපත් වෙනවා. ඒ ලෞකික භූමිය තුළ තියෙන දේ ලෝකෝත්තර භූමිය තුළ සියල්ල නිෂ්ප්‍රභාවය. අතර තියෙන මොහොත පමණයි ලෝකෝත්තර භූමියේ සිතුවිලි වලටවත් ඉඩක් නැහැ. ඒ මායාව සත්‍ය දැකීම තුළ ලෝකෝත්තර භූමියේ ප්‍රවේශ වෙනවා. මේ මොහොත පමණයි තියෙන්නේ. මොහොත තුළ කිසිවක්ම නැහැ. සිතුවිලි වලට අයිති සියල්ලම විඥාණයට අයිති සියල්ලම අයිති වෙන්නේ ලෞකික භූමියටයි. ඔබ කන්නේ, ඔබ ඇවිදින්නේ, ඔබ ගෙදර වැඩ කරන්නේ, දොරවල් හදන්නේ, රස්සා කරන්නේ, සීනා වෙන්නේ, මහන්සිය ගෙවන්නේ, විවේක ගන්නේ, සතුටු වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, සේරම ලෞකික භූමිය තුලයි. ලෝකෝත්තර භූමිය තුල කිසිවක්ම හමු වෙන්නේ නැහැ. එහි ඇත්තේ පරම සාන්ත සෝය පමණයි. ඒ සිතුවිලි වලින් මිදුණු තැන මොහොත පමණයි ඇත්තේ. එහි වයසක් නැහැ. එහි වයසට යමක් නැහැ. මේක අපි මේ ලෞකික භූමිය තුල ඉන්නේ අපි සිහින ලෝකෙක. ඔබ දැක්කා මේ චිත්‍රපටි ගැන කතා කරපු නිසාම අර ඇවට කියලා චිත්‍රපටියක් තිබුණා. ඒකෙදි පෙන්නනවා අමුතුම ලෝකයක ඉන්න මිනිස්සු වගේ. ඒ චිත්‍රපටිය තුළ මවලා පෙන්නනවා. ඒකේ විවිධාකාර අංග උපයන් තියෙන මිනිස්සු වගේ ස්වරූප තියෙන විවිධාකාර සත්ත්ව ප්‍රභේද වගේ අය මේ අමුතුම මායා ලෝකයක් වගේ. ඒකේ වෙනම අවකාශය අභ්‍යවකාශයේ වෙනම අවකාශයට වෙනම මේ පෘථිවි තලයට වඩා වෙනස් තලයක ස්වභාවවල ජීව ස්වභාවවල ඒ අන්නේම ස්වභාවයක සිතුවිලි මවලා දෙනවා. චලන චිත්‍ර මවනවා. ඒ චලන චිත්‍ර තුලින් අපි හදා ගන්නවා මායා ලෝකයක් සිත තුළ. අපි හිතින් අපේ සිත තුළ ලෝකයක් හදාගෙන ඒ දිහා බලන්නේ. මේ විදිහට මෙතන 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාම ඔය චලන චිත්‍ර එහෙම නැත්නම් චිත්‍රපටිය දිහා බලන්නේ තමන්ගේ සිතේ හදාගෙනයි. මෙතන මුළු ලෝකෙම අය චිත්‍රපටිය බලන්නේ එහෙමයි. තමන්ගේ සිතුවිලි අනුව, තමන්ට තියෙන දත්ත අනුව, තමන්ගේ පෙරමතකය අනුව, තමන්ගේ සංඥා අනුව, තමන්ගේ සංඥා වලින්ම
මවාගත්ත ලෝකයක් හදාගෙන ඒක බාහිර තියනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ විදිහට තමයි හැමෝම බලන්නේ. ඒක නිසා මේක මේ මොහොතේම හටගෙන බලන එක. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන ලෝකෙක. අපි හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙන්නේ. දැන් මෙහෙම කියනකොට ඔබට පේනවා එහෙනම් දිව්‍ය ලෝකෙත් අපිට හදා ගන්න පුළුවන්. ඔව්. ඒක තමයි වෙන්නේ. මේ සංඥාවල තියෙන රළු ස්වභාව වලින් මිදෙනකොට ඒ සංඥාවල තියෙන සුකුම ස්වභාව වලට එනකොට ඔබ දිව්‍ය ස්වභාවව ඔබකට හිත තුලින්ම ඔබට පුළුවන් දැක ගන්න. ඔබ එතට ඒ ස්වභාවයේ ඔබ ඒ සංඥාව ඔබට දැනෙනවා. හැබැයි මේ කතාව අතිශයින් ගැඹුරුයි. ඒක කොහොමද? ඔබ ඒ තුල ජීවමානව වගේ ඔබට දැනෙනවා නම් ඔබ ඒ තුලමයි. මේක ඇත්තටම මේ කතාව අපි දිගින් දිගටම ශුන්්‍යතාවය තුල පැහැදිලි කරා. අපි මේ කතාව මේ සත්‍ය කතාව ඔබට දෙන්න ගොඩක් උත්සාහ කරනවා. අපි ඉන්නේ බාහිර ලෝකේ නෙමෙයි කියන එක පෙන්වන්න. අපි සිතින් හදාගත්ත ලෝකෙක ඉන්නවා කියන එක පෙන්වන්න. අපි අපේ හිතේම මැවෙන ලෝකයක් තුල ඉන්නේ කියන එක පෙන්වන්න. අපි ඔබව අවදි කරන්න උත්සාහ කරනවා සත්‍යයට. ඔබ ඉන්න මායාව හීනෙන් ඔබව අවදි කරන්න යනවා. අතරම හීනේ ඉන්න තාක් කෙනෙක් දන්නේ නැහැ සත්‍ය මොකක්ද කියලා. හීනේ තුල ඉන්න තාක් ඔව් හීනේ සත්‍ය කරගෙන ඉන්නේ. දැන් කෙනෙක් හීනෙන් ඉන්න කෙනාව අවදි කරොත් මොකද වෙන්නේ? ඔව් සත්‍යයට අවදි වෙනවා. එතකොට ඔහුට තේරෙනවා ඒක මායාවක් කියලා. මේ සත්‍ය ලෝකෙත් හීනයක් තියෙන්නේ. හැබැයි මේ හීනෙන් අවදි කරන්න පුළුවන් නම් එතකොට ඔබට දැනෙන්නේ ඔබගේම අවදිය තුළ ඔබට සත්‍යයක් දැනෙන්න ගන්නවා. මෙන්න මේක තමයි සත්‍ය ඥානය තුළින් සිද්ධ වෙන්නේ. ඔබ මොහොතට අවදි වෙනවා කියන කාරණේ ඊටාම ගැඹුරුයි. ඒක එක වචනයක් විතරයි. සමහර විට අපුරු තියෙන 10ටත් අඩු ගාණක්. මොහොතට අවදි කියන තැන වචන දෙක තුනයි තියෙන්නේ. බොහොම සුළු අකුරු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් මහා විශාල ගැඹුරු පරාසයක් මේ තුල තියෙනවා. තේරුම් ගැනීම පාසු නැහැ. ඒකයි මේ මොහොතේ තියෙන මේ ස්වභාවය නුවණින් දැකිය යුතු එක. මේක බලන්න වෙන ක්‍රමයක් නැහැ. මේ මොහොත පමණයි. ඒ කියන්නේ උපත මරණයක් නැහැ. මේ මොහොත සදාතනිකයි. මැරෙන්නේ නැහැ. හැම මොහොතෙදිම මායාවේ සත්‍ය හිතට පෙන්වීම මාර්ගය. ආර්යවරු රකින්න සීලය ස්කන්ධයේ උදේවැය දකින්න මායාවේ සත්‍ය දැකීමමයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඇහැ කන නාසය දිව කය මනස කියන ඒ ආයතන 6 ඝනත්වයෙන් තියෙන හයක් නෙවෙයි. එහෙම කිව්වේ මේ මොහොතේම හට ගන්න නිසා. අවිද්‍යාව නිසා හට ගන්න නිසා. ඉතින් කයක් හදාගෙන අපි ජීවත් වෙනවා කිව්වේ ඒ නිසාමයි. මේ ආයතන වලින් තමයි අපිට මේ ලෝකෙ මැවෙන්නේ. අපිට චිත්‍රපටියක් මැවෙන්නේ ඒකේ තියෙන ශබ්ද, ඒකේ තියෙන පාට, ආලෝක මේ හැම දෙයක්ම අපි අපේ හිතෙන් මැවෙනවා මේ මොහොතේ. බාහිර එන්නේ හැඩතලයක් විතරයි. අපි අපේ හිත තුලින් මවා ගන්නවා. ඉතින් කයක් හදාගෙන අපි ජීවත් වෙනවා. සිතින් හදාගත්ත මායාවක් බව සිතට හේතු ගන්නන්න ඕනේ. ඇහෙන, පේන, දැනෙන දේ නෙමෙයි සත්‍ය. සිතින් හදාගත්ත මායාවක් බව සිතට පෙන්වන්නේ කොහොමද? හිතින්ම කයක් හදාගෙන ජීවත් වෙනවා කියලා ඔබ කොහොමද සිතට ඒක ඔප්පු කරන්නේ? ඔබ කියයි මේ කය කියන්නේ මේ ශරීරයේ මේ තියෙන කය කියලා. නෑ. ඇහැ කියන එක හැදෙනකොට මෙතන කයක් හැදෙනවා. රූපේ ඔබට ශබ්දය කියන එක ඇහෙනකොට මෙතන කයක් හැදෙනවා. ස්කන්ධයයි කය කියන්නේ. විදීම් හැදෙනින් දැන ගැනීම ඔස්සේයි ඔබට ශබ්දය එන්නේ.
ශබ්දයක් ඇදලා කියන්නේ මෙතන ඒ ශබ්දය කියන තැනම කය තියෙන්නේ. ශබ්දේ තුනමයි කය තියෙන්නේ. ඔය කන ඔබට අල්ලන්න පුළුවන්ද? නෑ ඔබට අහුවෙන්නේ මස් ටිකක්. ඇහැ ඔබට අල්ලන්න පුළුවන්ද? නෑ එතන හම්බෙන්නේ මසස මස් ටික. ඔබට සුවඳ අල්ලන්න පුළුවන්ද? නෑ නහය අහුවෙන්නේ. ඔබට කන අල්ලන්නත් බෑ. ඔබට නාසය අල්ලන්නත් බෑ. එතන හම්බෙන්නේ මස් ටිකක්. ඔබට ජීව අල්ලන්නත් බෑ. දිව අල්ලන්නත් බෑ. මස් ටිකක් හම්බෙන්නේ. ඔය නාමයේ තියෙන හිතේ අතට අහුවෙන්නේ තද ගතියක්. දැන් කය කොහෙද තියෙන්නේ? ඇත්තටම ඔය ඔක්කොම කයමයි. ඔය ඔක්කොම තියෙන්නේ මස් ටිකක් කිව්වේ පටවේ තියෙනවා කිව්වේ ඔක්කොම එකමයි තියෙන්නේ. එහෙනම් උතන තියෙන්නේ කයම. ඒ ආයතන ටිකමයි කය කියන්නේ. කයක් හදාගෙන බලනවා කිව්ව කාරණේ ඊටාම ගැඹුරුයි. ඉතින් හදාගත්ත ඇහිමයි පෙනීමයි එක්කයි අපි ඉන්නේ. අවිද්‍යාව නිසා හිතේ මැවෙන ඒ සංඛාරා එක්කයි අපි ඉන්නේ. ටීවී එකේ පේන දේ ඇත්තටම පේන දේ අතර වෙනසක් නැහැ. අපි කතා කරන්නේ එළියේ ඉන්න කෙනෙක් එක්ක නෙමෙයි. කණ්ණාඩියේ පේන රූපේ ඇත්තටම පේන රූපේ වෙනසක් නැහැ. අපිම හිතේ හදාගත් කෙනෙක් එක්කයි අපි කතා කරන්නේ. අසුණු දෙයට සුතේ සුතමත්තං ඇහෙන දේ ඒ ක්ෂණයෙම නිරුද්ධ වෙනවා. අසුණු දෙයට අපි හිතින් හදාගෙන අහනවා ප්‍රඥප්තිය. අපි බලන්නේ එළියේ තියෙන දේ නෙමෙයි. අපිම හිතේම හදාගත් දෙයක්මයි අපි බලන්නේ. ඔබ ඉදිරිපිට ඇති කිසිවක් ඇත්තටම ඔබ නදනින් ඔබට පේන්නේ ඔබට හමු නොවේ. ඇහ කන නාසය කියලා ඒ ප්‍රසාද ටික හැදෙනවා. ඒ කය නිරෝධ වෙනකොටම ඒ ප්‍රසාද ටික ඒ කය නිරෝධ වෙනවා. ඔබ ඉදිරිපිට ඇති කිසිවක ඔබට හමු වෙන්නේ නැහැ. හිතින් කයක් හදාගෙන නේද උත්තර දෙන්නේ. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසම්මෝසකෝ. අනිච්චාවත සංඛාරා හිතින්ම හදාගෙන උප්පාද වය ධම්මිනෝ මේ මොහොතම හටගෙන උප්පාද ඇති වෙනව නැති වෙනව. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. තුණු දේ ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසකෝ. අය මේ සත්‍ය දකින්න කෙනා ඒ සාන්ත සෝයටපත් වෙනවා. අතර මේකෙන් කියවෙන්නේ අපි මේ මොහොතේම කයක් හදාගෙන ජීවත් වෙනවා කියන එක. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒක අවස්ථා දෙකකදී අපි පෙන්නනවා. එක තැනකදී අපි පුංචි දරුවට මුකුත් දන්නේ නැති තැන අවිද්‍යාව පත්‍ය සංඛාරා නොදන්න දරුවට සංඛාරා උපදින සිතුවිලි ඇති ඒ බාහිරෙන් ඒ සම්මුති ප්‍රඥප්ති වලින් දාන සිතුවිලි. උපාදවය ධම්මිනෝ මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ සිතුවිලි පවතින ඒවා නෙමෙයි. නමුත් උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඒ මොහොතේම හටගත් දේ නිරුද්ධ වෙලාම. ඒ ස්වභාවයම හටගත් දේ නිරුද්ධ වෙන උපාදවය ධම්මිනෝ කියන්නේ ඒකයි. තේසං උපසම්මෝසකෝ කියන්නේ ඒ නුවණින් දකින්න කියන සාන්ති සෝයටපත් වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසම්මෝසකෝ. ඒ මෙන්න මේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනාට මේ ලෝකේ ජාති ධම්ම සූත්‍රය බලුවොත් ඔබට පේයි දෙයක් ලෝකයක් ජාතියක් හටගන්නේ ආයතන නිසායි. හැබැයි Nirodhe කියන්නේ සලආයතන නිරෝධෝ. හැබැයි මෙතන ජාති හට ගන්නකොට කියන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති. මේ ස්කන්ධය නිසා ආයතන හට ගන්න නිසායි ජාති හට ගන්න. හැබැයි
ඒකයි සමුදේ හට ගැනීම. හැබැයි අත්ගමේ නිරෝධය පෙන්නකොටත් පෙන්නන්නේ ඒ ආයතන කියන තැනමයි සලආයතන. සලආයතන නිරෝධෝ නිබ්බාන. මේ කතාවල ලොකු මෙහෙම දැන් වචන වලින් කිව්වට වචන වලට එහා ගිය තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ බාහිර මේ තියෙනවා මේ ලෝකයක් ගැන නෙමෙයි. මේ සිතින් මේ මොහොතේම ලෝකයක් හැදෙනවා කියන්නේ. සිත ඇතුලේ මේ මොහොතේම මේ ෂණේම අපි ලෝකයක් හදා ගන්නවා. හැබැයි හදාගන්න එක පවතින ෂණේ මේක මියනවා. ඒක නැති වෙනවා. මේ මැවෙනවා සිතුවිල්ල මැවෙනව නැති වෙන එකක් තියෙනවා. ඒතර මේ කාය කියන එකත් එහෙමයි. පවතින කායක් නැහැ. මේ දැන් ලෝකයක් හැදෙනකොටම ශබ්ද නිමිත්තකින් ඒ ශබ්ද ලෝකයක් හැදෙනවා වගේනේ. එතකොට ඒ ශබ්දයක් එනකොට මෙතන ශබ්ද සිතුවිල්ලක් වෙන්නේ. ශබ්ද සිතක්. එතකොට හට ගන්නව නිරුද්ධ වෙනවා. එතකොට එතනම ඔබට රූපයක් වර්ණයක් පෙනීමක් නම් ඒ පේන දේ ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඊගා මොහොතේම වෙන දෙයක්. මේ සිතින් සිත මාරු වෙනවා. මේක තමයි සිතුවිලි සංසාරේ. නවතක්කෝ ආයම්බික්ඛේ උබ්බාකෝටි නපඤ්ඤායති. මේ කියන්නේ මහණෙනි මමත් නුඹලාත් මේ සංසාරේ මේ සත්‍ය නොදකින නිසා දුකට වැටෙනවා කියන එක. ඉතින් මේ අගක් මුලක් නැති මේ සංසාරය කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන කතාවමයි. අනවතග්ගෝ අයම් භික්කවේ සංසාරේ පුබ්බා කෝටින ප්‍රඥාය. ඒ කිව්වෙත් ඒ කාරණය. ධම්ම විනා නැති පිතාච මාතා කියන කොටත් මේ ලෝකෝත්තර භූමිය තුළ පෙන්වන්නේ අත්‍තරම ධර්මයමයි ලෝකේ තියෙන්නේ කියන එකයි. සියල්ලම ධර්මයි. ධම්මෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන කොටත් ධර්මයේ දකින්නා මාව දකි කියන කොටත් ඒකමයි පැහැදිලි වෙන්නේ. ධර්මයේම පමණයි ලෝකේ තියෙන තැන. ධර්මය අවබෝධ කළ කෙනාට ධර්මයෙන් මිස වෙන කිසිවක්ම නැත. මුළු ලෝකෙම තියෙන්නේ විඥානය. මම ඉන්නේ, ළමයි ඉන්නේ විඥානය. මැරෙන්නේ, ඉපදෙන්නේ විඥානය. ක්ෂණයක් පාසා හිත මෙරි මෙරි උපදිනවා. ක්ෂණයක් පාසා මැරිලා නැවත ඉපදෙනවා. මෙරි මෙරි ඉපදෙන මේ මලුන්ගේ ලෝකේ ඔබට හිතා ගන්න පුළුවන්ද? ක්ෂණයක් පාසා ඉපදි මැරෙනකොට ක්ෂණයක් පාසා මැරිලා නැවත ඉපදෙනවා කිව්වම මෙරි ඉපදෙන මේ මලුන්ගේ ලෝකේ මේ ෂනේ ඔබට දෙයක් හටගත්තා කියනකොට ඒක අයිති වෙන්නේ මැරිච්ච දෙයකට මලුන්ගේ ලෝකෙට. ඇයි? ඒක අයිති වෙන අතීතයට. ඔබ මේ දැන් අහන නම ඔබ දකින දේ හැම දෙයක්ම ඔබගේ පෙර මතකයෙන්මයි. මේ සිතුවිලි සියල්ලම පෙර මතකයෙන් හටගන්නේ. එතකොට පෙර මතකයෙන් හටගන්න දේ කියන්නේ අතීතයක්, මැරිච්ච දෙයක්. මලුන්ගේ ලෝකයක්. එතකොට ඔබ ඉන්නේම මලුන්ගේ ලෝකෙක. නමුත් මේ කාරණාව අතිශයින් ගැඹුරුයි. සාමාන්‍ය පුදුන් මිනිස්සෙකුට මේක කිව්වොත් ඒ මිනිස්සයා මොනවා හිතාගනීද කියලා අපිට ඇත්තටම අසරණකම ඔහුගේ අපිට තේරෙනවා. මේක තේරුම් ගන්න බෑ. මේක අතිශයින් ගැඹුරුයි. පුදුන් මිනිස්සයාගේ ස්වභාවය කවදාවත් නොසිතූ දෙයක්. ඒකයි මහණෙනි මම නුඹට පෙර නොකියුවක් පවසමි කියලා කියන්නේ. මේ ධර්මයේ ඇත්තටම මිනිස්සයා සාමාන්‍ය ලෝකේ හිතාගෙන ඉන්න ඒකට ඒක හාත්පසින්ම වෙනස් ධර්මයක්. සාමාන්‍ය මිනිස්සෙක් හිතන්නේ මේ මරුණට පස්සේ මලුන්ගේ ලෝක කියන්නේ මරුණට පස්සේ ලෝකයක් ගැන. ඒ ජීවත් වෙලා ඒ කාලයක් ගිහිල්ලා ඒ ශරීරය දිරලා පොළොට වැටෙනක තමයි මරණය කියලා හිතන්නේ. ඊට පස්සේ හිතනවා අන්න ඊට පස්සේ මලුන්ගේ ලෝකයක් තියෙනවා කියලා. නමුත් මේ කතාව ඒක නෙමෙයි. මේ දැන් තියෙන්නේ මලුන්ගේ ලෝකය. නමුත් ඕක කොහොමද තේරුම් කරන්නේ? මේ හැම ක්ෂණයක්ම පෙර මතකයෙන් නම් හටගත්තේ. ඒක අයිති වෙන්නේ අතීතයට නම්. ඔබ ජීවත් වෙන මේ වර්තමානයේ කියන තැන තියෙන මලුන්ගේ ලෝකේ අතීතයක්ම. අතීත ලෝකයක් කියන්නේ මල ලෝකයක්. ඒක මලුන්ගේ ලෝකය. මෙතන ඉපදී මැරෙනවා කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒතර මේ සිත මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච ගමන් කොහොමද ඉතුරු වෙන්නේ? ඒ සිත ඉවරයි. ඇවිල්ලා.
හැබැයි ඒකත් අතීත සිතක් මලුන්ගේ ලෝකයක්. මේකයි කියන්නේ මරණය අභිභව යනවා. පරිඋත්ථාන වෙනවා. හැබැයි මේ කතාව අතිශයින්ම ගැඹුරුයි. ක්ෂණයක් පාසා මැරිලා නැවත ඉපදෙනවා. ඒ මැරි ඉපදෙන මලුන්ගේ ලෝකේ දැන් ඔබ දුටුවද? ඔබේ මේ හිත ඔබ දවසක අවබෝධ කරගනිමි. එදාට ඔබට වැටහෙවි. ක්ෂණයක් පාසා මැරි ඉපදෙන සැබෑම මලුන්ගේ ලෝකේ කුමක්ද කියලා. ඒ ලෝකයම තමයි මේ ලෝකය. ඔබ ඉන්නේ අතීතයේත් එක්ක. පුරාණ විදං කම්මවේ කියන්නේ පුරාණ විදං භික්කවේ කම්මම් වදාමි කියන්නේ මේ මලුන්ගේ ලෝකේ පෙර මතකේ පුරාණේ කනවා කියන එක. එහෙම කිව්වත් එකයි මලුන්ගේ ලෝකේ මේ වචනේ හුරු නෑ. මේ වචනේ හුරු නැති නිසා හිතනවා මේ මැරුණට පස්සේ එකක් තමයි මලුන්ගේ ලෝකේ කියලා. නෑ. මේ දැන් මේ සිත පෙර මතකයෙන් නම් හටගත්තේ ඒ කියන හැම දෙයක්ම හැම සංඥාවකම හැම නමක්ම පුරාණයෙන් නම් එන්නේ ඒක වර්තමානයක් කියලා ගන්න බෑනේ. එහෙනම් ඒක පෙර මතකයක් කියන්නේ ඒක පුරාණයට නැති වෙන්නේ. ඒක පරණ දෙයක්. පරණ දෙයක් කියන්නේ ඒ සිත ඒ මොහොතේ හටගෙන නිරුද්ධන මේක කලින් හටගෙන නිරුද්ධ වුණු සිතක් කියන්නේ මල සිතක්. ඒක නිසා ඒක මලුන්ගේ ලෝකේ කියන්නේ. ක්ෂණයක් පාසා ඉපදී මෙරි යන මේ කතාව. සිතක් හටගෙන නිරුද්ධ වෙන කතාව. හැබැයි මේ සිතක් හටගෙන නිරුද්ධ වෙන තැන පෙර මතකයෙන් හටගත්ත කියන තැන මේ මොහොතට අයිති වෙන්නේ නැහැ. ඒතර ඊගාව සිතත් හටගන්නේ මේ විදිහටමයි. හැබැයි ඊගාව සිත හටගන්නකොටත් ඒක අයිති වෙලා තියෙන්නේ ඒ සිතක් හටගනකොට පෙර මතකයෙන්මයි. ඒකත් අතීතයට අයිති වෙන්නේ. ඊගාව සිත තාම ඇවිල්ලා නැහැ. ආවත් එතනදී ඒක අතීත සිතක් වෙනවා. දැන් කොතනද වර්තමාන සිත තියෙන්නේ? ඇත්තටම මේක වර්තමාන සිතක් පනවන්න බෑ. ඒක නිසා ඔබ මෙන්න මේකේ රළු ස්වභාවය පොඩ්ඩක් බලන්න. ඔබ හැමදාම සැප හොයනවා. හැබැයි ඔබට සැප කවදාවත් හම්බෙලා ඉවර වෙන්නේ නැහැ. දැන් ඔබ අද වැඩ කරන්නේ හෙට වෙනුවෙන්. හෙට වැඩ කරන්නේ ඊගා දවසේද. හැමදාම ඔබ අනාගතේ හිත ඉන්නවා. ඔබ අර පොණෝ භවිකා නන්දරාගසගත හතර අභිනන්දනී කියන තැනට හැමදාම තණ්හාව උපදින්න ওই නිසා. මොකද හැමදාම හෙට. ඔබ වැඩ කරන්නේ හෙට ගැන හිතලා. හෙට කන්න හැමදාම හෙට හෙට දරුවට හෙට වයසට අනාගතයට තමයි ඔබ වැඩ කරන්නේ. ඔබ හැමතිස්සම ඔබගේ ඉස්සරහා කැරට්ටලයක් එල්ලපු අර අශ්වයාගේ කතාව තියෙන්නේ. ඔබ අශ්වයා කැරට්ටලේ කන්න බලාගෙන යනවා. කරත්තය ඇදගෙන යන්නේ අශ්වයා නිසා. ඒක නිසා කියනවා මේක කැරට්ටල කවනවා කියලා. දැන් සාමාන්‍ය මිනිස්සු කරන්නේත් ඕකමයි. මිනිස්සු සැපක් තමයි කියන්නේ. දැන් මේ මරණකම්ම ඕක කියනවා. ඊට පස්සේ කියනවා නෑ මේ ආත්මෙ නෙමෙයි ඊගාව ආත්මෙ සැප. මරලා යනවා දිව්‍ය ලෝකෙ. ඒ තමයි සැප. දැන් මේක ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ ඉන්න කම්ම හොයලා හම්බ වෙන්නේ නෑ. හම්බුනට නැති වුණාම හිතනවා මේකේ නෑ අරකේ තියෙනවා. ඒත් හිතන්නේ ආයි අර සිතින් නෙමෙයි හිතන්නේ. සිතේ ස්වභාවය අවබෝධ කරගත්තේ නැති කෙනා හැමදාම මේ ප්‍රගමනයක් නේ හිතන්නේ. අද නෙමෙයි හෙට. හෙට තමයි සැප. වර්තමානයේට විඳින්න වෙලාවක්වත් නැහැ එතකොට. වර්තමානයක් හම්බ වෙන්නේ නැහැනේ. එයා හෙට ගැනමයි යන්නේ. හෙට හොඳ වෙයි කියන සිහිනේ තමයි මෙයාගේ අද තියෙන සතුට. අද සතුටු වෙන්නේ හෙට හොඳයි කියලා හිතාගෙන. දැන් මැරෙන්නෙත් ඊගාව එක හොඳයි කියලා හිතාගෙන සතුටින් මැරෙන අය ඉන්නවා. ඒක පුදුම මායාවන්නේ. පුදුම රැවටිල්ලන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම ගන්නේ එහෙමයි. මේ සිතුවිලි වල ස්වභාවය ඉන්නේ. සිතුවිල්ලක් තියෙන්නේ කොතනද? හිතක් තියෙන්නේ කොතනද? ඒ සිතේ තියෙන බොළඳකම තමයි මේ. මේ සැබෑ ලෝකේ මායාව මොකක්ද කියන එක පෙන්වන අවස්ථාව මේ. මේ සැබෑ ලෝකේ මායාව. බොරුවක්. සත්‍යයක් නෙමෙයි. මේ සිතුවිලි අවබෝධ කරගත්තොත් ඔහුට මේක අවබෝධ වෙනවා. මේ සිත අවබෝධ කරගත්තොත් ඔහුට මේක අවබෝධ වෙනවා. මලුන්ගේ ලෝකයේ දැක්කද? තාම දැක්කේ නැහැ. කවද්ද ඔබ දකින්නේ? මැරලාද? මැරලා දකින්න ඔබ ඉන්නවද? මේ මිනිස්සු පුහුදුන් මිනිස්සයා හිතන් ඉන්නවා මැරුණට පස්සේ තව ලෝකයක් මලුන්ගේ ලෝකයක් ගැන. ඊට පස්සේ හිතන ඒක තමයි මලුන්ගේ ලෝකය කියලා.
නමුත් මේ ධර්මයේ තුල ඔබ මේ ධර්මයේ දකින්න කෙනාට මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට මලවුන්ගේ ලෝකයේ තමයි මේ ඉන්නේ. ඒක මේ සිත අවබෝධ වුණු කෙනෙකුටයි තේරෙන්නේ. මේ සිත මරුණු මල සිතක්. මල කයක් මල සිතක් තියෙන කියන. මොකද මේ අනාගතයට තියලා තියෙන්නේ. නමුත් අනාගතේ එන්නේ නැහැ. ඒක තමයි බුදුන් වහන්සේ බද්ධකරත සූත්‍රයේ පෙන්නන්නේ. අතීතං නාත්ව ගම්මේය. නප්පටික්කං කේ අනාගත. අතීතේ පහව ගොසින් ඉවරයි. ඒක මලවුන්ගේ ලෝකෙද. නප්පටික්කං කේ අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඔබ එතනට තමයි කියන්නේ වර්තමානයේ කිය. පත්තුප්පන්නන්ත හේදම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන තැන. සතර විපස්සදී එතනට සිත තියන්න විතරයි අපිට පුළුවන්. ඒත් අපිට ඒක පේන්නෙත් නෑ, අහු වෙන්නෙත් නෑ. නැති අනාගතේකුත් නැති අතීතේකුත් අවසානයේ ඒ දෙක නිසා මව යනවා මිසක් නැති වර්තමානයක් මේකේ තියෙන්නේ. මේකේ දෙයක් නෑ, මුකුත් නෑ කියන්නේ මුකුත් නෑ. මුකුත් නැත්තම් ශුන්‍යතාවයට යන්නේ. මේ ශුන්‍යතාවය තමයි අවබෝධ කරගන්න තමයි මේ පැහැදිලි කරන්නේ. මේ ශුන්‍යතාවයේ හිස් නෙමෙයි. මේ ශුන්‍යතාවයේ සිතුවිලි වල හරයක් නැති බව දකින ශුන්‍යතාවය. ඒ අතිශයින් ගැඹීරයි. විශේෂයෙන්ම මේ මලවුන්ගේ ලෝකයේ පෙන්නකොට මලවුන්ගේ ලෝකේ නැගිටින එක පරිඋත්තානනේ. මේ සිතින් වෙන්නේ. මේ සිත මේ මොහොතේ මල සිතින් නැගිටින. සත්‍ය දකින කෙනායි නැගිටින. ඒක මැරිලා උපදින එකක් නෙවෙයි. නමුත් මේක ධර්මේ කාටද තේරෙන්නේ? කාටද මේ ධර්ම අවබෝධ වෙන්නේ? අන්න ඔහුටයි මේක වැටෙන්නේ. ඔහු අජරාමරයි. ඔහු ජරා වෙන්නේ. ඔහුට මරණෙකුත් නැහැ, ජරාවකුත් නැහැ. ඔහුට ලෙඩ දුක් ඒවම මොනවත් නැහැ. මරණේ ජය අරගෙන ඉවරයි. ඔහු මලුන්ගේ ලෝකෙ නැගිටිනවා. ඊට පස්සේ ඔහු මොකද වෙන්නේ? ඔහු අජරාමර වෙනවා. ඇයි? ඔහු සත්‍ය දකින්න මොහොතට අවදි වෙනකොට එක ස්වභාවයයි ඉතුරු වෙන්නේ. ඒක ලෝක ස්වභාවය. විශ්ව ස්වභාවය. ස්වභාවය මොකද්ද කියන්නේ? බුද්ධ ස්වභාවය. ඕන දෙයක් කියන්න බුද්ධක්ෂණය. ඕන දෙයක් කියන්න. එතන තියෙන්නේ එකම ස්වභාවයක්. එකම ස්වභාවයක්. ඒකට නමක් නැහැ. නමක් නැතිකමයි ඒ ස්වභාවය තුළ තියෙන අමරණීය ස්වභාවය. බුද්ධ ස්වභාවය එතනම. දැන් දුටුවාද එතන? මේ කියන සදා අමරණීයත්වයේ තියෙන්නේ කොතනද කියලා දුටුවාද? අපි මේ දහම පෙළගස්සලා තියෙන්නේ ඔබට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය හරහා යන නිවන් මඟ. ඒක තමයි අපේ පෙළ ගැස්වීමේ න්‍යාය. තුන් භූමියම පනවන්නේ බුදුන් වහන්සේ බඹයක් පමණ වූ මේ ශරීරය තුළ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම ජයගත්ත නිසාම තමයි බුදුන් වහන්සේ ලෝකවිදූ කියන්නේ. ලෝකවිදූ ස්වභාවය සියලු ලෝකෙම ජයගත්ත කියන එකයි. සියලු ලෝක ජය ගැනීමයි ලෝකවිදූ කියන්නේ. දැන් මෙලොවත් පරලොවත් සියල්ලම ජය ගන්න ඕනේ එහෙනම්. හැබැයි මේ සියල්ලම ජය ගන්න බුදුන් වහන්සේ මාවත පෙන්නනවා. බඹයක් පමණ වූ ශරීරය තුළ අතුලාන්තයේ තමයි 31 ලෝක ධාතුවම තියෙන්නේ. ඔබට ඒක සිත තුළින් දකින්න ලැබෙනවා. සිතේ විවිධාකාර වූ මට්ටම් වල මේක තියෙන්නේ. මේක බාහිරින් යමෙක් හොයයිද? ඔහු රෝහිතක් සූත්‍රය හොඳට කියවලා බලන්න. ඔහු ත්‍රිපිටකය පරිහරණය කරනවා. රෝහිතක් සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්නන්නේ බාහිරින් මේ කිසිවක් ඔහුට හමු වෙන්නේ නැහැ. සත්‍ය ඒකයි. ඔහු මම්මුලා වෙනව විතරයි. බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලයේ කී දෙනෙක් නම් බාහිරින් ලෝකෙ කෙලවර හොයන්න ගියාද? බුදුන් වහන්සේ දුන්නේ සමහර වෙලාවට එක ඕදනයි. වාඩි වෙන්න. මේ ඇවිල්ලා ප්‍රශ්න අහන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. ස්වාමීනි මේ ලෝකෙ කෙලවර මම සෙව්වෙමි. මම මේ සොයාගෙන ගියේ. ඔහුටත් කිව්වේ වාඩි වෙන්න. ඇයි මේ ලෝකයේ කෙලවරක් බාහිරින් හොයන්න බෑ. ඒක බුදුන් වහන්සේ පෙන්වන උපමා ගොඩකින් පෙන්වනවා. බුදුන් වහන්සේ කියනවා මුළු විශ්වයම අවබෝධ කරගන්න. මෙන්න මේ ක්ෂණික මේ මොහොතේ ඔබ මේ මුළු විශ්වයෙන්ම මේ දැන් අවකාශ චුට්ටි
තිතක් අරගෙන බලන්න. දැන් ඕක මුළු විශ්වයේම තියෙන මේකෙන් තමයි හැදිලා. දැන් මේ මොහොතේ ඔබ මේ ලෝකයේ තියෙන කුඩාම අංශුව ඔබගේ අතට ගන්න. ඔය අවකාශයෙන් ගන්න පොඩ්ඩක්. දැන් ඕක හොඳට බලන්න. දැන් ඔය පදාර්ථ අණු පරමාණු ඒවත් කඩ කඩ ගිහිල්ලා ඔය විද්‍යාඥයෝ බලනවා වගේ ඔය චූටි මාංශුව බැලුවොත් ඒ තියෙන්නේ මුළු විශ්වයම. මොකද්ද මේ කියන්නේ නොකිය? බුදුන් වහන්සේ කියනවා මේ අඹ කොළේ අඹ ගහේ මේ අතේ තියෙන ඇටේරියා වනේත් කියන ඔය කතාව. මේ ඇටේරියා වනේ කොළද වැටි මගේ අතේ තියෙන කොළ ටිකද වැඩි කියලා එතනදී බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මම ඔබට දේශනා කරපු ධර්මයේ මෙන්න මේ අතේ තියෙන මිට වගේ. නමුත් මේ ඇටේරියා වගේ වනේ වගේ විශාල ප්‍රමාණයක් අවබෝධ කරගෙන ඉන්නේ. මෙන්න මේ විදිහටම කියනවා මේ අඹ කොළේ ගැන කියනවා මේ අඹ ගහේ කොළ 2000 5000 අතර ප්‍රමාණය. නමුත් එක අඹ කොළයක් කියන ආරිටියේ විනාශය බැලුවොත් මුළු අඹ කොළ 5000ම බැලුවා වෙනවා. අඹ කොළ 5000ක් බලන්න ඕනේ නැහැ. ඔය අඹ ගහේ තියෙන කොළ ඔක්කොම බලන්න පුළුවන් ඔබට එක කොළේ බලන්න තියෙන්නේ. එතකොට මුළු අඹ ගහේම තියෙන කොළ ටික ඔබ බැලුවා වෙනවා. මුළු කොළ ඔක්කොම තියෙන එකම විදිහට ඇදිලා. මුළු විශ්වයේම ලෝකයේ කෙලවරට ගියා වගේ තමයි. යන්න ඕන ඔබගේ හිත ඇතුලෙන් දකින්න ඕන එක් මොහොතක් එක් ක්ෂණයක් මේ සිත මොකක්ද කියන්නේ. ඔබ මුළු විශ්වයේම තරණය කරා. ලෝකයේ කෙලවරට ගියා වෙනවා. ඒ රෝහිතක් සූත්‍රය තුල පෙන්නනවා බුදුන් වහන්සේ මේක මනාව. මේ කාරණේ. මේ ලෝකවිදු කියන කාරණේ අපෙන්නේ සියලු ලෝක ජය ගන්න කමුද. මේ මොහොතේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන ඒ ක්ෂණයක් පාසා මෙරි මෙරි ඉපදෙන ඒ සැබෑම මලෝන්ගේ ලෝකේ දැන් ඔබ හඳුනගන්නේ වෙන. ඔබේ මේ සිතේ මිදීමේ එය හඳුනගත යුතුයි. ඔබ මලෝන්ගේ නැගිටිනවා දුටුවද දැන්? ඔබ සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මලෝන්ගේ නැගිටිනවා. ළමයි හදලා රස්සාවල් හොයලා ගෙවල් හදලා තව දේවල් හොයලා මලෝන්ගේ ලෝකේ ඔබට වෙත හැකි රාජෙක්. එහෙම නේද? මිනිස්සු එහෙම හිතනවා. මිනිස්සු හිතනවා මේ මට තම ගොඩාක් දේවල් තියෙනවා මේ බාන්න මේවා කියලා. යාගේ හිත තුන යා හිතාගෙන ඉන්නවා රජෙක් කියලා. ඒ ඇවිල්ලා යාගේ මෝහය නොදන්නකම අන්ධකාර ලෝකයේ රජවරු නැහැ. ඔහුට උතුරුවන්නේ දුකම පමණයි. ඉපදෙන්නේ කොහේද? විඥානය තුල. ඔබ ඒක දැනගන්නේ කොතනින්ද? ඉපදුන බව. විඥානය. මැරෙන්නේ කොහෙද? විඥානය තුල. ඔබ ඒක දැනගන්නේ කොහොමද? විඥානයෙන්ම. මහ පොළොව කොහෙද තියෙන්නේ? අහස කොහෙද තියෙන්නේ? ඉර හඳ කොහෙද තියෙන්නේ? ඔබ ඒක දැනගන්නේ කොහොමද? විඥාණයෙන්මයි. සිතට දැනෙන්නේ සිතුවිල්ල. විඥාණයෙන් මායාව. අනවතග්ගෝ අයම් භික්ඛවේ සංසාරෝ පුබ්බහ කෝටින්න පඤ්ඤායති කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. මහණෙනි අනවරත සසරක මමත් නුඹලාත් සැරිසරුවා මෙරි මේ සත්‍ය නොදන්නා කමට. ඉපදී සැරිසරුවා මේ සත්‍ය නොදන්නා කම. බුදුන් වහන්සේ මේ මනාව පැහැදිලි කරනවා මේ කාරණා. මේ ශනිකව උපදිනවා ශනිකව මැරෙනවා. ඒකයි පුනර්භවය කියන්නේ. මේ ශනිකව දැන් මේ මැරෙනවා දැන් මේ උපදිනවා පුනර්භවය. ඒ ශනිකව ඉපදිලා ශනිකව මැරෙනවා පුනර්භවය. මේ හිත කයට දාගත්තාම මොකද වෙන්නේ? අපි ලෙඩ වෙනවා උපදිනවා මැරෙනවා කියලා මේ කය තමයි දැන් අපි හිතන්නේ. මේ සිත කයට දාගත්තොත් අපිට දුක් තියෙනවා සැප තියෙනවා. පුදුම රැවටීමක්. කය මම කියලා ගත්තොත් කය මම කියව කෙනා කොටු වෙනවා කයට. කය මම නෙමෙයි කියපු ගමන් ඔබ කයෙන් මිදෙන තැන සියල්ලගෙම මිදෙනවා. සම්මතයේ ගිලගත් කෙනෙකුට කවදාවත් මේ සත්‍ය හැබැයි අවබෝධ කිරීම නම් ලේසි වෙන්නේ නැහැ. අතට ඔබ සම්මතය තුළ ඔබට හම් වෙන සම්මුතිය තුළ ඔය ඉපදෙන දවසකුයි මරණ දවසකුයි ඔබ දායි බර්ත්ඩේ පාටියක් නේද? ඔබට මේක ඔබට ඉපදෙන දවසක් තියෙනවා දැන් බර්ත්ඩේ පාටියක් දැම්මම හොඳයිනේ. දැන් මරණ දවසක් තියෙනවනේ එදාටත් දාන්න මල පාටිය. ඇයි මල පාටිය නැත්තේ? ඇයි බර්ත්ඩේ පාටිය විතරක් තියෙන්නේ? මේක වහන්නයි හදන්නේ. මේ පුහුදුන් මිනිස්සයා සම්මුතිය ලෝකයේ සම්මුතිය තුල
සියල්ල වහගෙන යනවා. ඇත්ත වහනවා, අනිත්‍ය වහනවා, නිට්ටයයි කියලා පෙන්වන්න යනවා. සිතේ ස්වභාවය සිතුවිලි හටගන්නෙම නිට්ටයයි කියන සිතුවිල්ලෙන්ම තමයි. ඒක නිසා මායя පෙන්වන්නේ ඒකේ අනිත් පැත්තටමයි. ඇයි? උපතනම් මායя. ඉපදුනොත් මැරෙනවා. මායя තමයි හොඳ නැත්තේ. ඇයි? උපත හොඳයි. දැන් මෙයා උපත තමයි සිත කියන්නේ. ආත්මය කියන්නේ. දැන් ආත්ම තණ්හා උපත. ඒතකොට අනිත් පැත්තේ කොනේ මොකද්ද තියෙන්නේ? කොන් දෙක. මායя. ඇයි? එතන විපත. එහෙනම් උපත සමරන බර්ත්ඩේ පාටිය දාලා. විපත සමරන්නේ නැහැ. ඇයි මේ ශනික මේ සිත ඉපදිලා නැති වෙන එක. එයා එක කෑල්ලයි කරන්නේ. ඒතකොට මොකද වෙන්නේ? හැමදාම සමුදේ බල ඉන්නවා. හැමදාම එයා දකින්නේ පොසිටිව් මයින්ඩ් එක. දැන් අපේ සමාජයේ තියෙනවනේ එහෙම වචනනේ. ධනාත්මක චින්තන පොසිටිව් මයින්ඩ්. මේව කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් පොසිටිව් මයින්ඩ් නැහැ මේ ලෝකේ. අපි ඔබට ඒක භෞතික පැත්තෙන් හොඳට පෙන්වන්න. වෙනම පෙන්වන්න. කවදාවත් දියුණු නොවන මිනිස්සුන්ගේ මේ තෘෂ්ණා ආසාවන් අපි පෙන්වන්න. හොඳට පෙන්වන්න. ඔබ බලන්න අද ලෝකයේ තියෙන ලොකුම 5 star හෝටල් වල එළියේ මස් පුච්ච කෙන කනවා අර වැද්දෝ පුරාණේ කරා වගේ. ඇයි ඒක මිනිස්සු කරන්නේ? ඔය දිවට දැනෙන්නේ කුණු රහ. කොච්චර දියුණුයි කිව්වත් දිවේ රහත් දියුණු කරන්න බෑ. ඕකමම ඉන්ද්‍රියන් සේරම. ඔය ඇහි කතාවත් පාටවල බලන්න ඔය හොඳයි කියන ලස්සනම පාට මොකද්ද කියලා. දැන් තියෙනවනේ වර්ණ සප්තකේ. දැන් ඔయిత වැඩිය වර්ණයක් තියෙනවද හොයාගෙන? ඔය මිනිස්සු එහෙනම් ඔය ගෙවල් වල ගහන්න ඕනේ පාට ලස්සන ඒවා. අයි මේ මිනිස්සු සේරම ගහන්නේ අර පුරාණේ හිටපු වැද්දෝ වගේ අර මැටි පාටම. මේ මිනිස්සුන්ගේ ඇස්වල තියෙන ඔය ඇහි දියුණු කරන්න බෑ. ඔය ඇහ දියුණු කරන්න බෑ. ඒක මිනිස්සු දන්නේ නැහැ. ඔය ඇහ ඔච්චරයි. ඔය ඇහ කරන්නේ එක දෙයයි. ඔය ප්‍රසාද ආයතනවල ඔය කතාව ඔච්චරයි. ඔය මිනිස්සු හිතනවා මේ අපි දියුණුයි කියලා. කවුරුවත් දියුණු වෙලා නැහැ. ඇයි කන්නේ තාම රස විඳින්නේ මොකද්ද? අර වැද්දා මස් පුච්චගෙන කාපු විදියට හෝටලේ හදනවා තියලා උසට උදුළු හදලා මුදුනේ ඉඳගෙන මස් පුච්චගෙන කනවා. බලන්නකො කන්නේ මොනවද කියලා අන්තිමට. කන්නේ මස් ටික පුච්චගෙන. ඉතින් මේ වැද්දා කියන්නේ කවුද? මේ ඇවිල්ලා අර බාර මේ මස් පුච්චගෙන කන සත්තු කවුද? හොඳට බලන්නකො මේ මස් පුච්චගෙන සත්තු මොන වගේද? හිවල්ලු, නාරි, කොටි, වලස් මේ බලන්නකො ඉන්නේ සත්තු. දැන් මේ සත්තුන්ගේ ගොඩේ නේද මිනිස්සයා අද ඉන්නේ? හොඳ තැනකද ඉන්නේ? නෑ. අපි හාවව ගන්නවද එහෙම? නෑ. අන්න හොඳ තැනක ඉන්න සතෙක් කියලා ගන්නවා. එහෙම නේ? නමුත් අපි කොතනද ඉන්නේ? අපි හාවෙක් වගේ. මේ ලෝකේ ඉන්න දරුණුම සත්තුන්ගෙන් එක්කෙනෙක්. මේක තමයි සත්‍ය. මේක තමයි සම්මුතිය තුළ කතා කරනවා නම් අපිට පෙන්වන්න පුළුවන් සම්මුතිය තුළ මේ මොකද්ද ස්වභාවය? ඔබව දැක්කොත් පුදුම හිතේ. මේ සම්මුතිය තුළට ඔබ කැමති වෙන්නේ නැහැ. ඔය තුල දුකමයි තියෙන්නේ. ඔය මායාව රැවටීම තුළ වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තුල කිසිවක් නැහැ. රැවටීම පමණයි. හැමදාම මේ තියෙන ලෝකයක් ගැන පොසිටිව් මයින්ඩ් කියලා ගත්තට එහෙම දෙයක් ලෝකේ නැහැ. කවදාවත් දියුණු වෙන්නේ නැහැ මේ ලෝකේ. දියුණුවයි කියන්නේ බාහිර තියෙන බඩු මුට්ටු නෙමෙයි. මුළු ලෝකෙම කටවල් වල අද සෙලෝ ටේප් ගහලා මුළු ලෝකෙම කෝටි 800ම මිනිසුන්ගේ කටවල් වල වැහුවේ කොහොමද? මේ සබාදහමට පුංචි දෙයයි කරන්න පුළුවන්. පුංචි දෙයයි කරන්න ඕනේ. මේ මිනිස්සු සබාදහමේ කොටසක් බව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුත් නිකන් හුලඟ වගේ ගහගෙන යනවා. එක ෂණයයි යන්නේ. ඔක්කොම අලු වෙලා යනවා. සබාදහමේ එක පොඩි රොඩක් විතරයි. මේ මිනිස්සු කියන්නේ තේම දෙයක් නෙමෙයි. මේ ශක්ති ස්වභාවවල එකම ශක්ති ස්වභාවයක් එච්චරයි. ඒ ශක්ති ස්වභාවය අවබෝධ වෙලා නැහැ. මේ සබාදහමක් විතරයි. දැන් ගහ කියන්නේ අපි ගහට වටිනාකමක් දුන්නොත් ඒක වටිනා ගහක් වෙනවා. නැත්තම් නෑ. මොකද
සිතුවිලි හරියට නිකන් අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වගේ අර නිකන් කරන්ට් එකක් විතරයි. දැන් චුම්බක ශක්තිය ඔබට තේරෙනවනේ චුම්බක ශක්තියක් තියෙනවා කියන්නේ. ඒක ශක්තිය ස්වභාවයක් විතරයි. දැන් ඔබට කරන්ට් එකක් පේනවනේ. නැත්නම් ලයිට් එකක් වැටෙන්නේ නැහැ. දැන් එතකොට ඔබට කරන්ට් එක වදිනවනේ යල්ලුවොත්. ඒක ශක්ති ස්වභාවයක් බව දැනෙනවනේ. දැන් ගින්දර බැලුවත් තේජෝ ධාතු ශක්ති ස්වභාවය පිච්චෙනවනේ තේරෙනවනේ. ඒ වගේම මේ සිත කියන්නේ ශක්ති ස්වභාවයක් විතරයි. ඕකේ මහ ලොකු මැජික් එකක් නැහැ. ඔක හටගන්නේ දැන් ඔය ගින්දර හටගන්නේ දෙකක් ලී කැලි දෙකක් ඇතුළු වුණාම රත් තේජෝ ධාතු එනවනේ. ඔය වගේ තමයි හිත හටගන්නේ. ඔක හටගෙන නිරුද්ධ. ඔක ඔය භෞතික න්‍යායකින් දැක්කොත් ඔබට ඔය ආත්මීය සංකල්පෙ බිඳ වැටෙනවා. එහෙම දෙයක් නැති බව වැටෙනවා. එතකොට පරම සත්‍යයට ඔබ ලං වෙනවා. සිත මායාවක්. සිත ඇත්තටම සිත කියන්නේ නැති දෙයක් ඇති කියලා ගැනීමයි සිත කියන්නේ. සිත කියන්නේ ලෝකේ තියනවා කියන නිසාමයි සිතුවිල්ලක් හටගන්නේ. හැබැයි ඒක අනිත් පැත්තේ වචනේ තමයි මායя. එමුකෝ සිත ආත්මීය ස්වභාවයට දාපු ගාම ඇතිවීමක් දාන. ඇතිවීම අනිත් කෙරවල තියෙන්නේ අන්තයේ තියෙන්නේ නැතිවීම. උපත මරණය. එතකොට අපි කියනවා අතන මායя මෙතන මම. මේ දෙකම බොරුවක් වෙනවා. අවබෝධ වුණු දවසට ඔබට දැනේ සිතමයි මායя කියලා. සිතමයි මායя. පංච මාරෝ ජිනෝ නාතෝ කිව්වේ පංච කියන වචනේ මේ ධර්මයේ තුල හරි විශිෂ්ටයි. ඒ ස්කන්ධය කියලා ගන්නකොටත් ස්කන්ධය නිසයි ලෝකයක් ඇති වෙන ස්කන්ධානම් පාතිබව ආතනම් පටලව අං උච්ච ජාති. ඔක තමයි මහා ගාම්භීර සිංහනාදේ. හැබැයි ওই ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තමයි පංචස්කන්ධය. ස්කන්ධය හැදෙනවා කියන්නේ බාහිර එකක් හැදෙන එකක් නෙමෙයි මේ සිතුවිල්ලක් තමයි හැදෙන්නේ. කාය කියලා ගන්නෙ එතකොට මේ කාය කියලා බාහිර එකක් නැහැ. මේ මොහොතේ කයක් හදාගෙන ඇවිදින්. අපි ඒක අර ගියපාර දේශනාවකදී අපි ගත්තා 이르දියෙන් ඇවිදිනවා කියන එක පැහැදිලි කරා. ඔකට මතක හිටියට ගියපාර දේශනේ තමයි. ඒ කියන්නේ පරම සත්‍ය 12. 이르දියෙන් හැටි වෙන ඇති ඇවිදින හැටි එක්ක 12 එක්ක 11. එතනදී අපි කිව්වා මේ සිතට පොළව විඥාණයටයි දැනෙන්නේ. එතකොට පොළව කියන එකත් විඥාණයට දැනෙන්නේ. එතකොට කකුල එතකොට තද ගතිය කියන එකත් විඥාණයට දැනෙන්නේ. එතකොට පොළව කකුල කියන එකත් විඥාණයට දැනෙන්නේ. එතකොට පොළව කියන එකත් විඥාණයට දැනෙන්නේ. තද ගතිය කියන එකත් විඥාණයට දැනෙන්නේ. එතකොට විඥාණය තමයි දැන් එතකොට මේ පොළවක් තියෙනවා, කකුලක් තියෙනවා, මෙන්න මම ඇවිදිනවා. මේ ඔක්කොම විඥාණය. ඊට පස්සේ තද ගතියත් විඥාණයට දැනෙන්නේ. එතකොට මේ පොළව හදාගෙන තියෙන සිතේනේ. විඥාණය කියන්නේ සිතනේ. ඒ සිත පොළව හදාගෙන කකුලත් හදාගෙන තද ගතියත් එතකොට මේ අපි ඔක්කොම හදාගෙන යන්නේ. දැන් එතකොට තමන්ගේ හිතේ තියෙන ලෝකේ තමයි තමන් ඇවිදින්නේ. හිතේනේ තියෙන හිත ඇතුලේ ඇවිදින්නේ. දැන් හිත ඇතුලේ ඇවිදිනවා කියන්නේ 이르දියෙන් ඇවිදිනවා. බාහිර ලෝකෙක නෙමෙයි අපි ඇවිදින්නේ. අපේ හිතේ තියෙන ලෝකේ අපි ඇවිදින්නේ. ඔබ ඇවිදින්නේ ඔබ දැනගෙන. ඔබ ඇවිදිනවද දන්නේ නැත්නම්? නෑ ඔබ දැනගෙන ඇවිදිනවා. ඒ කියන්නේ ඔබ 이르දියෙන් ඇවිදිනවා. හැබැයි මේක පුහුදුන් මනසේ මේක දන්නේ නැහැ. පුහුදුන් මනසට මේ සත්‍ය ඥානෙ නැහැ. දර්ශන සමාපත්තිය නැහැ. දර්ශන විසුද්ධිය නැහැ. සිත සත්‍ය දකින්නේ නැහැ. ඒක නිසා අන්ධෙක් වගේ ජීවත් වෙනවා. ඇයි අන්ධෙක් වගේ ජීවත් වෙනවා කියන්නේ? ලෝකෙකුත් තියෙනවා මාත් ඉන්නවා ලෝකෙ තියෙද්දි මම යනවා. ඔන්න අන්ධයා. දැන් කොහොමද අන්ධයාට සනීපයි? අන්ධයා හැමදාම අසනීපෙන් ඉන්නේ. අන්ධභාවය කියන්නේ ලෙඩක්. ඔබ ඉන්නේ හැමදාම අසනීපෙන්. ඔබ ඉන්නේ අන්ධකාරයක. ඔබ ඉන්නේ නොදන්නා කම නැමැති අවිද්‍යා ඝනාඳුරේ කිමිදිලා. කවදද ඔබ ඔකේ මිදෙන්නේ? කවදද ඔබේ දැස් ඇරෙන්නේ? කවදද ඔබ ලෝකේ සත්‍ය දකින්නේ? එතකොට ඔබ දකීවි මෙරි මෙරි ඉපදෙන මලවුන්ගේ ලෝකයේ සිත තුලින්මයි ක්ෂණයක් පාසා මෙරි මෙරි ඉපදී සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතුවිලි පරණ ඒ මතකෙත් එක්ක හටගන ඒ දකින දේ
පරණ මතකයෙන් ගන්නකොට මේ හැම මල ලෝකෙක ඉන්නවා වගේ. මේක මේ මනෝමය ලෝකේ මල ලෝකේ ඔබ අවදි වෙන්නේ නැගිටින්නේ කවද්ද? පරිඋත් ทาน වෙන්නේ කවද්ද? මේ පරම සත්‍ය අවබෝධ වුණු දාටයි. නැතුව මේ පොළොවට හරියට කූඩුව පස්සෙන් කම්පලා ඉඳලා ඉඳලා මල උන්ගෙන් නැගි. කුණුවාපයක් නෙමෙයි මේක. මේක සත්‍ය දකින්න අපි ඇත්තටම මේ සත්‍ය දැක්කට පස්සේ අපිට මහා සංවේගයක් ඇත්තටම අනුකම්පාවක් තියෙනවා. මිනිසුන්ගේ අසරණ කමට අපිට පිළිසරණ වෙන්න විදියක් නැහැ. බුදුන් වහන්සේට මේ මුළු ලෝකෙටම මේ ධර්ම දෙන්න ක්‍රමයක් නැහැ. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබනකොට ඔබ මේ සත්‍ය දකිනවා නම් ඔබට දැනේ මේ පරම සත්‍ය බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්න යම් කිසි මැලිකමක් දැක්කුවා. යම් කිසි මේ මිනිසුන්ට මේක තේරෙවිද කියන එක බුදුන් වහන්සේට තිබුණු ගැටලුවයි. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන බව අපි මේ එක එක දේවල් සම්මුතිය තුළ කතා කරාට ඒක අහන්න කවුද ඉතුරු වෙලා හිටියේ? කවුද ඒක අහන්න ඉතුරු වෙලා හිටියේ? අන්තිරම් පස්වග තවුසන්ගේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට යන්තම් මේක අවබෝධ වුණේ නැත්තම් බුදුන් වහන්සේ සමහර විට ධර්මයේ දේශනා නොකර ඉන්නත් තිබුණා. කොහොමද මේක මේ මිනිස්සුන්ට කියන්නේ? අපි කොහොමද මේක කියන්නේ? අපිට කියන්නත් බැරි කමක් පේනවා. කොහොමද මේක මිනිස්සුන්ට කියන්නේ? මේක මලවුන්ගේ ලෝකය කියන්නේ කොහොමද? මිනිස්සු ඇත්තටම අපිවත් ගල් ගාලා මරයි. ඇයි මේ සම්මුතිය තුල බොරුව තුල බොරුවෙම ඉන්න කෙනාට ඇත්ත පෙන්වන්න බෑ. ඇත්ත වහ කඳුරු වගේ. මේ බොරුව හැදිලා තියෙන්නේ පුදුමාකාර මායාකාරී බොරුවක් මේක. මේක ඇත්ත පෙන්වන්න තියා ඇත්ත දරා ගන්න බෑ. බොරුව තුළ ඉන්න කෙනාට ඇත්ත දරා ගන්න බෑ. මේ පරම සත්‍ය කොහොමනම් කෙනෙක් ඇහුනොත් එහෙම හිතයි මොහු වැරදි. ඇත්තටම මේ මිනිස්සු අද බුදු කෙනෙක් පහළ වුණොත් ඔහුට කුමක් සිදු වේද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මේ ධර්මයේ මේ විදිහට දේශනා කළොත් කෙනෙකුට කොමක් වේද? කූඹි රැළ එකතු වෙලා අර කාලා මරනවා වගේ අර කෙනාව නැති කළා දායි. අපි දැකලා තියෙනවා තෙල් කූඹි ඉන්නවා මහ පොළොවේ. විශාල කූඹි ප්‍රමාණයක් එනවා. උදෑසන කැලෑවක කෙනෙක් අපි කැලෑවල මේක ගොඩක් දකිනවා. විවිධාකාර කූඹි වර්ග ඉන්නවා. ඔවුන් හිමිදිරි පාන්දර ඉර පායන මොහොතේ විශාල දැලක් කෙලනවා වගේ පොළොව පුරා සැරිසරනවා. ඒ ඉන්න ඉසව්වේ. උන් නෙට් එකක් කෙලුවා වගේ සැරිසර සේරම අනිත් ඉන්න කෘමි වර්ග සේරම දැගෙන යනවා. ගිල දමනවා. දාගෙන යනවා. අන්තිමට නිකන් අතු ගෑවා වගේ වෙන කිසිම සතෙක් ඉතුරු වෙලා නැහැ. කුඹි ටික ආයේ හේම මුගලට යනවා. මේක අපි දුටු දෙයක්. මේ සබහාදාමේ පුදුම සිද්ධියක් ඒක. අපි දැක්කේ විශාල කඩි ස්වරූපයේ ඉන්න විශාල සත්තු. කුඹි සත්තු. ඔවුන් අපිට තේරෙන්නේ නැහැ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. සමහර විට ලක්ෂ ගණන් කෝටි ගණන් එකපාර එළියට එනවා උදෑසන. එක වනාන්තරයක මම මේක දුටුවා. පුදුම විදිහේ සත්තු ප්‍රමාණයක් එක ෂණින් මේ අනිත් සියලු කෘමීන් ඔවුන් දැගෙන යනවා. ඔවුන්ගේ ගුහාව ඇතුළට. ඒ අපේ කකුලක් තිබුණාත් අපේ කකුලම වැහිලා යනවා ඒ කෘමීන්. හැම ඉතුරු වේද කියන්නත් බෑ. ඒ තරම් ඒ කෘමීන්ගේ ක්‍රියාව. එවිට අපිට දැක්කේ මේක උපමාවක් විදිහට. ඇත්තටම මේ සත්‍ය ලෝකෙට හෙළි කරන කෙනෙක්ට වෙන ඉරණම මෙන්න මේ වගේ. මුළු ලෝකෙම ඉන්න ප්‍රජාව ඉන්නේ අසත්‍ය තුල නම් අර පරම සත්‍ය යමෙක් දේශනා කළොත්
ඔහුට කුමක් සිදු වේවිද? ඒක තේරුම් ගන්න කෙනෙක් නොහිටියොත් ඒක කෙනෙකුට තේරුම් නැත්තම් ඔවුන් හිතන්නේ මොහු සාපරාධිකාරයෙක් කියලා. ඒක නිසා ඔවුන් සේරම ඔහු විනාශ කරනවා. අපිට හිතා ගන්න පුළුවන් මෑත යුගයේ ජේසුස් වහන්සේට ඇයි යන ගාලා මැරුවේ කියලා. මේ පරම සත්‍ය යමෙක් දේශනා කරනවා නම් ඒක අවබෝධ කරගන්න එක්කෙනෙක්වත් හිටියේ නැත්තම් ඔහුව බේරගන්න කිසි කෙනෙකුට බෑ. ඒ ශරීර කූඩුව එතනින් පොළොවට පස් වෙයි. බුදුන් වහන්සේ මේ නිසාමයි මේ විදිහම අපිට තේරෙනවා බුදුන් වහන්සේ ඇයි මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා බැලුවේ. කෙනෙක් කවුද ඉන්නේ මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා බැලුවේ. අතර තේරුම් ගන්න අන්තිම ආලාර කාලාමේ තමයි ඉහළින් හිටියේ. මේ ප්‍රඥාවත්. නමුත් එතුමා ජීවිතුන් අතර නැහැ. ඔවුන් සමුගෙන නැහැ. අවසානයේ බැලුවම පස්වග තවුසේ ඊගාවට ඉන්නේ. ඒ ඥානෙට බුද්ධ ඥානෙට අසුනේ. පස්වග තවුසන්ට හරි අන්තං හරි මේක වැටහෙන්න ඕන කියන එකයි. නමුත් ඒ අතරිනුත් ප්‍රතික්ෂේප කරා බුදුන් වහන්සේ. අවසානයේ කියන්නේ කෙනෙක් නෑ නේද එහෙමනම්. මේ පරම සත්‍ය අඩු තරමින් අර කොණ්ඩඤ්ඤ තාපසතුමාට යන්තම් අවබෝධ නොවුණා නම් බුදුන් වහන්සේ මොකද සිද්ධ වෙන්නේ? කාටද කියන්නේ? යන්තම් කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්තා. ධම්මචක්කපවත්තන සූත්‍රය ඉවර වෙනකොට අන්නා කොණ්ඩඤ්ඤ අන්න කොණ්ඩඤ්ඤට තේරුණා යන්තම්. ඒක තමයි ඇත්ත. එක්කෙනාටයි ඒත් රහත් උනේ නෑ. යන්තම් අවබෝධ වුණා. අන්නා කොණ්ඩඤ්ඤ කියන නම තිබ්බ එකයි. මේ ධර්මය අවබෝධ කරන්න කෙනෙක් මේ පිට හිටියේ නැති බව වැටහෙනවා. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන මොහොතේ. ඒකයි පරම සත්‍ය. ඊට පස්සේ ටිකෙන් ටික මේ ධර්මයේ යම් කිසි මනුස්ස මේ චිත්ත ප්‍රවාහයන් තුළ යම් කිසි පිබිදීමක් යම් කිසි මේ ටිකෙන් ටික තමයි වර්ධනය කරමින් බුදුන් වහන්සේ ඔය සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා මේ වැඩසටහන් දියත් කරමින් මහා කාන්තාරයට වතුර බින්දුවක් වැටෙනවා වගේ මේ හිස් මුඩු ඔල මොට්ටල මේ ඔලු ගෙඩි ටික මේ පුහුදුන් මනුස්ස ස්වභාවයේ මුදව ගන්න. ඒ පුහුදුන් මනුස්සයා දුකෙන් දුකටම වැටෙන එකට පිළිසරණක් වෙන්න කාන්තාරයට වතුර බින්දු දානවා වගේ තමයි දාන සීල භාවනා කියන්නේ. දාන සීල භාවනා ප්‍රතිපත්තිය තුළ ඒ තියෙන්නේ ඇත්තටම නිවන නෙමෙයි. ඒ තියෙන්නේ ඇත්තටම මේ මිනිස්යාව දුකෙන් මුදව ගන්න එක්තරා අධිරක්. ඒ තුල යම්කිසි මේ මිනිස්සුන්ව නිවන් මාර්ගට ගන්න කලින් එක අධිරක් හරි ඉස්සරහට ගන්නවා. ඒක නිසායි දාන සීල භාවනා ප්‍රතිපදාව තුනේ. හැබැයි සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව ඒ තුලිනුයි ඉස්මතු කරගන්න පුළුවන්. ඉස්සලා මේ මිනිස්සුම මේ මිත්‍යා දිට්ඨියෙන් ගොඩ ගන්න ක්‍රමානුකූලව බුදුන් වහන්සේ වැඩසටහනක් තමයි ඔය ඉදිරිපත් කරන්නේ. දාන සීල භාවනා තුල ඉන්න කෙනාට ඊගාව අධිරට සීල සමාධි ප්‍රඥා අධිරට එන හැකියාව තියෙනවා. ඒ තුලින් තමයි මෙතනට ඒ ඔක්කොමටම එන්න එකපාරෙම එන්නේ නැහැ. නමුත් ඒකෙන් තමයි පෙරිලා එන්නේ මේ. හරියටම වතුර මේ වැලි පෙරනවා වගේ වැඩක්. වැලි මිරිකලා වතුර ගන්නවා වගේ වැඩක් තමයි මේ නිවන් මාර්ගට කෙනෙක් මේ සමාජය තුලින් අවදි කරවගන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල ඒ ඉස්මතු කරගන්න කෙනෙක්ගේ මනස තුලින් මනස මුදව ගන්න ඒ එතනට හිත තියාගන්න. හැබැයි මේක අවසාන අධිරට යනකොට අපි මේ කතා කරන ඥානවල නෙමෙයි. අපි මේ කතා කරන්නේ ඥාන ගැන. මේ ඥාන නෙමෙයි ඒක අඥාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතනට එන්නේ කොහොමද? ඔහුගේ සිතෙන් සමුගන්න. ඔහුගේ සිතෙන් සමුගන්නවා කියන්නේ මොකද්ද? ඔහු මැරෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔබ කතා කරන සම්මුතිය තුළ මේකේ මරණයක් තියෙනවා.
ඔබ කතා කරන සම්මුතිය තුළ මේ ධර්මය අවබෝධ වෙන කෙනාට අවසානයේ මියාව ලෑස්ති කරන්නේ කෙලිම මරණයක් කරයි. ඒ මගයි නිවන් මඟ කියන්නේ. සිතෙන් සිත මුදව ගැනීම යනු සිතින් සිත මිදෙනවා කියන්නේ කුමක්ද? සිත අහිමි වෙන තැනට යනවා. එතන කුමක්ද තියෙන්නේ? එහෙනම් සිත කියන්නේ උපතන සිත නම් මේ සියල්ලම සිත නැති වෙන තැන තියෙන මරණය. ඒකයි මේකේ නිබ්බාන කියන තැන පෙන්වන්නේ සෝපටිශේෂ නිබ්බාන ධාතු කියන තැන. ශරීරේ පොළොවට පස් වෙලා නෙමෙයි. නමුත් ආයතන තුල මරණයක් තියෙනවා. එතනට බෑ එකපාරට එන්න. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මේ ක්‍රමානුකූල වැඩසටහනක් දෙනවා. දාන සීල භාවනා, සීල සමාධි ප්‍රඥා ඒ ඔස්සේත් බෑ. ඒ ඔස්සේ එනකොට එනවා ඔහු සත්‍ය ඥානය තුලින් සත්‍ය ඥානයත් එක්කම ඔහු වෙනවා ආර්ය භූමියට. ආර්ය භූමිය කියන්නේ ආත්මීය සංකල්පෙ මිදලා තියෙන්නේ. ඊට පස්සේ ශුන්‍යතාවය තුලයි හැසිරෙන්නේ. ශුන්‍යතාවය තුලයි මේ අවසාන පටිනිස්සක් ගන්න පස්සේ මෙන්න මේ මරණයයි තියෙන්නේ. ඔබ මරණයට කවුරු හරි ලෑස්ති කරන්නේ කොහොමද? ඔබ දන්නවා මේ භූමිය තුල ප්‍රභාකරම් සියදෙවි නසා ගන්න එක එක්කෙනාව ලෑස්ති කරා. ඔවුන්ගේ මනසේ කොයිතරම් වෙනසක් කරන්න ඕනද ඔබට? මේ වගේම තමයි. මේ සිතේ මුදව ගන්න මේ වැඩපිළිවෙල මේ නිවන් මඟ අති මේක කෙනෙකුට අවබෝධ කරගන්න කොහොමනම් අවබෝධ කරලා දෙන්නද? අතර මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපේ තථාගත තිලෝගුරු මොන වචන කිව්වත් අපිට ඒක මදි. මේ ඉදිරිපත් කළ න්‍යාය අපිට අවබෝධ වෙනකොට අවසානයේදී අපිට දැනුනේ මේක මුලින් අපිට දැනුනේ නැහැ. අපි හිතුවේ මුලින් අපි හිතුවේ භාවනාව ගැන. ඊට පස්සේ අපි හිතුවේ සමාධිය ගැන. ඊට පස්සේ අපි හිතුවේ ප්‍රඥාව ගැන. ඊට පස්සේ අපි හිතුවේ දර්ශනය ගැන. අපි ඔහොම යනකොට අවසානයේ අපිට තේරුණා නෑ මේක ඥාන වලින් යන්නේ කියලා. අපි ප්‍රඥා, විඥාන, ඥාන සමතික්‍රමණය කරගෙන යනකොට අවසානයේ මොකද උනේ? අවසානයේ අඥාන වලට එනකොට මොකද උනේ? අපි දැක්කා ආයතන වල මරණය. සලායතන නිරෝධෝ නිබ්බාන. අති ගාම්භීරයි. දැන් මේ කෙනා මෙතනට ගියාට පස්සේ ඔව් මැරිලා ඉවරයි. මැරුණු කෙනෙක්ට කොහොමද පණ දෙන්නේ? පුළුවන් නම් දෙන්න. දැන් මේ රහතන් වහන්සේ කියන්නේ කවුරුද? මේ ලෝකයේ මේ මනස ඇතුලේ ලෝකයෙන් මිදුණු කෙනා. අති ශ්‍රේෂ්ඨයි. මේ විශ්ව ධාතුව තුළ මේ ලෝක ධාතුව තුළ යම් ශක්ති ස්වභාවයද පවතින්නේ ඒ ස්වභාවයයි එතන තියෙන්නේ. ඔහුට හානි කරන්න කිසිවෙකුට බෑ. එහෙනම් මේ සබහාදහමට හානි කරන්න කාට හරි පුළුවන් වෙන්න ඕනේ. මේ සබහාදහමට හානි කරන්න කිසි කෙනෙකුට බෑ. කිසිදාක කිසිවකට කිසිවක් කරන්න කියයි. සබහාදහම නම් සියල්ලම සබහාදහම කොහොමද සබහාදහම හානි කරන්නේ? මෙතන ගම් වතුරක් ගැලුවත් සබහාදහම, මෙතන නායකයත් සබහාදහම, මෙතන භූමිකම්පාවක් තිබ්බත් සබහාදහම, මෙතන මුහුද ගොඩ ගැලුවත් සබහාදහම, මෙතන වර්ල් කරනවා කියන්නේ අපි මොනවාද ඒ ලාවා ඔලියට ඇවිල්ලා මේ පෘථිවි සාරය එළියට આવත් සබහාදහම, මුළු පෘථිවියම අළු වෙලා ගියත් ඒත් සබහාදහම, විශ්වයේම මහා විශ්ව ධාතුවමයි සබහාදහම. මහා විශ්ව ධාතුව තුළ අපි පෘථිවිය තුළ මේ පස් වලින් හැදුණු මේ ශරීරය කියන්නේ සබහාදහමේ මාංශුවක් විතරයි. ඒ තුළ තියෙන මේ සිත් සයිසික් කියන මේ සිත කියන මේ ශක්ති ස්වභාවයත් ඇවිල්ලා අර රාස්නිය වගේ සීතල වගේ ස්වභාවයක් විතරයි. මේ අවබෝධ වුණු කෙනා සබහාදහම න්‍යායකට යටත්. ඔහු සබහාදහමත් එක්ක කතා කරනවා. ඔහු සබහාදහමයි. ඔහුට වෙනස් සබහාදහමක් නැහැ. ඒ සිත සබහාදහමට ලින්ක් වෙලා ඉවරයි. ශක්ති ස්වභාවයේ සම වෙලා ඉවරයි. ඒ තන කොහෙන්ද කාටවත් මුකුත් කරන්න පුළුවන්ද? ඒ ශරීර කූඩුව පොළොවට පස් කරා කියලා වැඩක් තියෙද? ඒ තුල කෙනෙක් නැහැනේ. දැන් ඇවිදින මල කඳක් තියෙනවා. දැන් ඇවිදින මල කඳ ආයි මරන්න පුළුවන්ද? මල කඳක් මරන්නේ කොහොම? මැරිලා ඉවරයි. මෙන්න මේමයි රහතන් වහන්සේගේ ස්වභාවය.
කිසිවෙකුට කිසිවක් කළ නොහැකි කියුවේ ඒකයි. මේ අති විශිෂ්ට. මේ කාරණා මේ වචන අති විශිෂ්ටයි. මහා ගාම්භීරයි. මේක පුජ්‍යලයක් කරනවා කියලාත් ගන්න එපා. එහෙම දෙයක් මේකේ නැහැ. මේ වචනේ කවුරු කිව්වත් ඒ සබදාමට අයිති ඒ කෙනා. කෙනෙක් නැහැ. එතන සබදාම විතරයි. ඒ අදහස් වල තියෙන සබදාම විතරයි. ඒතර කෙනෙක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් කියන්නේ. අවබෝධ වුණොත් විතරයි. අවබෝධ වුණොත් ඒ தත්ත්වයටපත් වුණොත්. ඔහුට ඒක බොරුවක් නෙමෙයි නං. ඔහු ප්‍රත්‍යක්ෂතාවය තුළ ඒක ඕන විදිහකට ඔහු විග්‍රහ කරයි. කොයි විදිහෙන් කරකුවත් ඔහු දන්නවා තියෙන එකමයි. එතන තියෙන සබදාම. මේ නිවන අවබෝධය කියන එක සිල් ගත්තා කියලා වෙන්නේ නැහැ. භාවනා කියලා වෙන්නේ නැහැ. කරා කියලා වෙන්නේ නැහැ. සමාධිය හිටියා කියලා වෙන්නේ නැහැ. මේක ප්‍රඥාවන්තං ඥායං ධම්මං ආයං ධම්මං දුප්පඤ්ඤස්ස. ඔය හැම එකම කරන්නේ ප්‍රඥාව වැඩි කරගන්නයි. ඔය හැම එකෙම යන්නේ එකම එක තැනකටයි. කොයි තැනින් ගඟට බැස්සත් යන්නේ මහ මුහුදට. හොඳට දැනගෙන කටයුතු කරන්න ඕනේ. මාර්ගය හොඳට හඳුනගෙන වැඩ කරන්න ඕනේ. දැන් ඔබ මොන දේ කරත් කමක් නැහැ. ඇයි ඔබ දන්නා ඉලක්කය. ආයතන තුළ මරණයක් තියෙනවා. සලආයතන නිරෝධෝ නිබ්බානෝ ස්කන්ධානම් පාතිභාව ආයතනයන් අටලාභ ආයන් උත්තර ජාති කියනකොට ඒ භවය හැදෙන්නේ ස්කන්ධය නිසායි සලආයතන නිසායි. සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට භව නිරෝධෝ නිබ්බානෝ එතනමයි. භවයක් නැති වෙනවා. නිබ්බාන කියන්නේ භවය මිදීමයි. දැන් ඔබට මේ කාරණා ඊටම ප්‍රමාණවත්. දිසානතය ලිපින මාර්ගයේ නිවන කියන්නේ කොහොමද? නිවන කියලා දෙයක් නැහැ. නිවන් ගිය කෙනෙක් නැහැ. සෝවාන් කෙනෙක් නැහැ. මේකයි ඇත්ත. කෙනෙකුට බෑ සෝවාන් වෙන්න. සෝවාන් කියන්නේ කෙනා නැතිවීමයි. කෙනෙකුට බෑ නිවන ගන්න. කෙනා නැති වුණු තැනයි නිවන තියෙන්නේ. සබදාම. එහෙම නැත්තම් ලෝක ධර්ම. එහෙම නැත්තම් මේ අර කියනවනේ විශ්ව ශක්තියට ඕන දෙයක් කියන්න නිවන යනු සියල්ලෙන් මිදුණු තැන. සියල්ලෙන් මිදුණු තැන නිවනයි. සියල්ලෙන් මිදුණු තැන නිවනයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සබ්බ